සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. මගේ අමාමෑණේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ සුවාසූ දහසක් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරනු වස් ලක්හඬ සිත නිවෙන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අපි සාදු සිත් පෙරදරිව සූදානම් වන මොහොත. සදහවතුනේ මේ ගෝර සංසාරයෙන් නිතරව නිවන සාක්ෂාත් කර ගන්නට නම් අපි නිරන්තරයෙන්ම අමාමෑණේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ බුදු මගෙහි පියවර එසවිය යුතුයි. ප්‍රතිපත්තීන් පූර්ණය කළ යුතුයි. ආමිස පූජාවන්හි නිරත වෙමින් පින් කුසල් රැස් කරගත යුතුයි. අපි මේ සූදානම් වන්නේත් නිවන අරමුණු කරගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම වන පින් කුසල් අනුමෝදන් කරගන්නට. ඒ වෙනුවෙන් අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට සූදානම් වෙමු. අද ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ මාකන්දන මඩපාත අංක 59න් 1 නිවසේහි පදිංචි සුදන්ත කාර්යවසම් මැතිතුමන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතුමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 8කට පෙර 2012 වසරේ ජුනි මාස 7 වන දින පරලෝ සැපත් වන්නට යෙදුන ආර්යසේන කාර්යවසම් සිපියානන්ට පින්පෙත් අනුමෝදන් කිරීම. ඒ වගේම පරලෝ සැපත් ඇඩ්මින් සිඤ්ඤෝ සීයාට කරලයින් නෝනා හා මිගේරා හාමි මදනායක ආච්චිලාටත් මයිකල් හේවගේ සහ විල්සන් පෙරේරා මාමලාටත් ආර්යවතී කාර්යවසම් හා විට්ලින් වනික සූරිය නැන්දලාටත් චන්ද්‍රසේන කාර්යවසම් බාප්පාටත් පින්පෙත් අනුමෝදන් කිරීම සුදන්ත මැතිතුමන්ගේ තවත් අරමුණක්ව තිබෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින මාළනී කරුණාරත්න මෑණියන්ට සහ ධර්මසේන කාර්යවසම් බාප්පාටත් වයලට් කාර්යවසම් දයා කාර්යවසම් සහ කුසුමා යන නැන්දලාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සහෝදර සහෝදරියන් වන මිගාරහා වායාමී ඇතුළු සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සුදන්ත කාර්යවසම් මැතිතුමන් අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කිරීමේ අරමුණක්ව තිබෙනවා. එනිසා සුදන්ත කාර්යවසම් මැතිතුමන් අපේක්ෂා කරන ඒ සියලු අපේක්ෂාවන් සඵල වේවා. මීට වසර 8කට පෙර අදවන් දවසක පරලෝ සැපත් වන්නට යෙදුන ආර්යසේන කාර්යවසම් සිපියානන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මේ මහා කුසලය හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ යන්නට යෙදුන සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වේවා. නිවන වෙනුවෙන් මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ පිණසම මේ මහා පින් කටයුත්ත හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව පෙරදරිව සදහවතුනේ අපි ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව මෙතෙන් සිට ශ්‍රවණය කරමු. ඔබ වෙනුවෙන් අද ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන්නට පාදාභිවන්දනීය වැරයුම් කොට වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් පාදාභිවන්දනීය පිළිගනිමින් සාදු සිතින් නැරයුම් කර සිටනවා. මෙතෙන් සිට ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානන් වෙන මොහොත. ඉතිං අද දවසෙත් ධර්මය ශ්‍රවණය කරන ලක්හඬ සිත නිවන බුදු බණ ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරන. පිංහතුනේ ඔබට මතක ඇති පසුගිය ධර්ම දේශනා කීපේ අපි විශේෂ මාතෘකා පෙළක් යටතේ කොටසෙන් කොටස මේ ධර්ම දේශනාවන් සිදු කරා. අපි මාතෘකා කරගත්තේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මානික්‍ය. ඒ තමයි සතර සතිපට්ඨාන. වටිනාම වස්තුව සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර දවසක් බුදුරජාණන් වහන්සේ පහාරාද කියන අසුරනායකය අසුරේන්ද්‍රය. බුදුරජාණන් වහන්සේ මුණගැහි ලහනො ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්නේ මේ තරං ආස කරන්නේයි. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ හනව පහාරාද ඊට කලින් ඔබ කියන්නේ මේ අසුරයන් මහා සාගරයට මේ තරං ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි. ඒ වෙලාවේ පහාරාද කරුණු 8ක් විස්තර කරනවා. ඒ අසුර පිරිස මහා සාගරයට ඇලුම් කරන හේතු 8ක් බුදුරජාණන් වහන්සේට එකින් එක විස්තර කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාම ඇසුරු කරගෙන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ආස කරන්නෙත් ඔය වගේම කාරණා නිසා මයි කියලා බොහොම ලස්සන දේශනාවක් දේශනා කරා. මේක තියන්නේ පහාරාද කියන සූත්‍රය. මේ පහාරාද අසුරේන්ද්‍රයක් කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස දෙවියන් වන දිව්‍ය අසුරයක් මහා සාගරයේ තියෙන වටිනා වස්තුව වටිනා මානික්‍ය දකිනවා. මේ මැණික් වර්ග තියෙන්නේ පොළොව විතරක් නෙමෙයි මහා සාගරයේ තියෙනවා. මුහුදු පතුලේ තියෙන වටිනා මැණික්. ඒවා ගැන සඳහන් වෙනවා මේ දේශනාවේ මුතු මැණික් ශක් ශිලා වෙරළුමිනි ආදී මිල කළ නොහැකි වටිනා වස්තුව සාගර පතුලේ තියෙනවා. ඒවැ වටිනාකම මේ වස්තුව දකිනවා දෙව්ලොව ඉන්න දිව්‍ය අසුරයන්. ඒ නිසා මහා සාගරයට ඔවුන් ඇලුම් කරනවා ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාදුවේ වගේමයි මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මානික්‍ය රත්න ටික තමයි සතර සතිපට්ඨාන. සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ඒවට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒවැ වටිනාකම දන්න භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙම නම් බුද්ධ ශාසනයට කෙනෙක් ඇලුම් කරන්නේ ආස කරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බලධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ අංගයන්ගේ වටිනාකම හඳුනාගෙනමයි. ඒ අතර හැම බුදු කෙනෙක්ම දේශනා කරන අවිධහිත දේශනාවක් වන සතර සතිපට්ඨාන දේශනාව අපි මේ ධර්ම දේශනා පෙළෙන් එකින් එක කායානුපස්සනාවේ සඳහන් කොටස් එකින් එක විස්තර කරමින් මේ දේශනා පෙළ කරගෙනාවේ. ඒ අතර අද දවසේ අපි ඉතාම වැදගත් භාවනාවක් ගැන කතා කරන. ඒ භාවනාවට ධර්මය කෙනවා කාය ගතා සති භාවනාව. අපි බොහෝ වෙලාවට අහලා තියෙන වචනිතයි පිළිකුල් භාවනාව අසුභ භාවනාව. දැන් මේ වචනය ඇහෙනකොටම හයෝ ඒකනම් හරියන්නේ වගේ හිතෙන්න පුළුවන්. අර පිළිකුල් කියලා ඇහිච්ච ගමන් අපේ හිත ගැටෙනවා. ඇයි අපි ඉන්නේ සුභ අරමුණත් එක්ක. අවිද්‍යාවේ ස්වභාවය තමයි එයා හැම වෙලාවෙම මේ ලෝකයේ දිහා බලන්නේ සංඥා විපල්ලාස තුළ.
විකෘති වැරදි සංඥාවකින් තමයි එයා ඒවා දකින්නේ. අනිත්‍යයේ නිත්‍ය සංඥේ. අනිත්‍යදේ නිත්‍ය සංඥාවෙන් එයා දකිනවා. දුක්ඛේ සුඛ සංඥේ. ඇත්තටම දුකක් වුණාට ඒක සැප සංඥාවෙන් එයා දකින්නේ. ඒක තමයි අවිද්‍යාව. අනාත්මදේ ආත්ම සංඥාවෙන් දකිනවා. මේක මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලාම හිතෙනවා. ඒක තමයි ආත්ම දෘෂ්ටිය. අසුභයේදී සුභ වශයෙන් දකිනවා. අසුභ දෙයක් වුණාට ඒක සුභ සංඥාවෙන් තමයි ගන්න. ඒක යථාර්ථය දකින්න හිත කැමති නෑ. ඒක තමයි අවිද්‍යාවේ තණ්හාවේ ලක්ෂණය. ඒ නිසා අපි අසුභයි අසුභයි කියලා කියනකොටම මේ වචනෙත් එක පාට ගැටෙනවා. ඇයි අසුභ සංඥාවෙන් තමයි ඒක ගන්න කැමති. හිත කැමති නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන මේ වැරදි විකෘති සංඥා විපල්ලාසෙ තුළ ඉන්න. ඒ නිසා පිංගතුනි අපේ ජීවිතයේ යථා ස්වභාවය දැන් අපි මේ පිළිකුල් භාවනාව තුළ විමසල බලන්නේ නැති දෙයක් නෙමේ. බොරුවට මවාගත්ත පිළිකුලක් සිහි කරනවා නෙමේ. අපේ කයේ ඇත්තම ස්වභාවය ඇත්ත ඇති සැටියනුයි දකින්නේ. අන්න එහෙම දකිනකොට ඒවා හේතු පල වසයෙන් දකින්න මෙන්න මේ හේතුව නිසා මේක හටගන්නවා මේ හේතුව නිසා නැති වෙලාය. මේ ශරීරයේ විනිවිදගෙන මේ ශරීරයේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අපි නුවණින් දකින්නේ. අන්න එහෙම දකින්න අපිට දහම් මැස නුවණ ඇස ප්‍රඥා ඇස අපිට යමක් විනිවිදේක යථා ස්වභාවය දකින්න පුළුවන් නුවණ පහළ වෙන. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ලෝකෙ මිනිස්සු ගත්තහම රාග ද්වේෂ මෝහ හැමෝගෙම එකම ප්‍රමාණවලින් එකම ස්වරූපවලින් පවතිනව නෙමෙයි. රාග චරිත ඉන්නවා. රාගයේ අධිකයි ඉන්නවා. ඊළඟට රාග සිත් අඩු ද්වේෂයේ බලවත් අය ඉන්නවා. සමහර අයට තියෙනවා රාගය නෙමෙයි ද්වේෂය තමයි ගොඩක්ම බලවත්. සමහර අය ඉන්නවා මෝහ චරිත. මෝඩකම අනුවණකම ගොඩාක් බලවත් ඔක්කොටම වඩා. එතකොට මේ ක්ලේශ ධර්මයන් අඩු වැඩි වශයෙන් සමහර අයට සද්ධාව බලවත් සමහර අයගේ හිතේ විසිරීම විතක්ක චරිත ඉන්නවා. එතකොට මේ වගේ එක එක කෙලෙස් වල ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පුද්ගලයන් පෙන්වනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අවස්ථාවක පෙන්නනවා මේ ඒ ක්ලේශයන්ගේ ස්වභාවය අනුව ඒවා යටපත් කරන්න නම් මෙන්න මේ විදිහට භාවනාවල් වැඩිපුර වඩන්න. ඒ තමයි අසුභ භාවයේ තබ්බා රාගස්ස පහනාය. අසුභ භාවනාව වැඩිපුර වඩද්දී වැඩි වැඩියෙන් පුරුදු කරනකොට රාග සහිත සිත ප්‍රහාණය වීම පිණිස පවතිනවා. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. කෙනෙක් මෛත්‍රිය වඩනවා නිතර මෛත්‍රී සිත වඩන මෛත්‍රිය පුරුදු කරනවා. ව්‍යාපාදයේ තරහව ප්‍රහාණයවීම පිණිසේ මෛත්‍රිය උපකාර කරනවා. ඊළඟට අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අස්මිමානා සමුග්ගහතාය. මේ මගේ කෙන මේ දෘෂ්ටි අස්මිමානය නැති කරගන්න අනිත්‍ය මනසිකාර අනිත්‍ය අනුව බැලීම යාට උපකාර වෙන. ඊළඟට ආනාපාන සති භාවයේ තබ්බා විතක්කූ පච්චේදාය. කෙනෙක් ආනාපාන සති භාවනා වඩනවා බහුල වශයෙන් වඩනවා. හිතේ තියෙන විතර්ක මේක කොහොමද අරක කොහොමද මේක කොහොමද මෙන්න මේ විතර්ක සහිත හිත විතර්ක සංසිඳවා ගන්න ආනාපාන සතිය උපකාර වෙනවා. ඒ නිසා අපේ හිතේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන ඒ මොහොතේ බලවත්වෙන ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරගන්න අපට මේ භාවනාව ඉතාම වැදගත්වෙන. ඊළඟට මේ භාවනාව පටන් ගන්නකොටම ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි අසුභ භාවනාව කරා කියලා කරපු පමණින් රාගය නැතිවෙන්නේ. මේ රාගය කියලා කියන්නේ සංයෝජනයක්. කාම රාග පටික එක සංයෝජනයක් හැටියට තියෙන. මේ රාගසිත සම්පූර්ණයෙන් නැතිවෙන්නේ. මතක තියාගන්න සෝවාන් ඵලයට පත් වුණත් ඒ රාග සහිත සිත ප්‍රහාණය වෙන්නේ. සෝවාන් වෙන්න කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන පමණයි ප්‍රහාණය වෙන්නේ. හැබැයි ආර්යකාන්ත සීලෙන් යුක්තයි. තමන්ගේ හිතේ රාග සිතුවිල්ලක් ඇති වුණත්
ඔහු කිසිම විදිහකින් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නොමග යන්නේ. ඔහු ඒ සිතුවිල්ල හඳුනගෙන එක ධර්මය තුළින් මෙනෙහි කරලා යටපත් කරගන්න. ඊළඟට සකදාගාමීයයි. කාමරාග පටික සම්පූර්ණයෙන් නැති වෙලා නෙමේ. සකදාගාමී ඵලයට පත්වෙනකොට තුනීවීමක් යටපත්වීමක් පමණයි සිද්ධවෙන්. කෙනෙක් අනාගාමී වෙන අන්න එතකොට අනාගාමී වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා. එහෙමනම් කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී ඵලයට පත්වෙනකොට. ඒ නිසා භාවනා කරන්න පටන්ගන්නකොට මොකද සමහරු මේ වචනය ඇහෙනකොට අම්බෝ අසුභ භාවනාවවා කරලා නිකම් පව් ජීවිතය පාවේ ඊළඟට බිරිඳ එපාවේ බිරිඳට හිතෙන්න පුළුවන් ස්වාමියායි පාවේ මේ පවුල් කඩාකප්පල් වෙයි මේ ගෙවල් වල කාමභෝගී ජීවිත ගත කරගන්න බැරි වෙයි. ඒ නිසා මතක තියාගන්න අපි අපේ කයේ ඇත්ත ස්වභාවය යථා ස්වභාවයේ නුවණින් දකිනකොට අපිට ජීවත්වීමේදී එදිනෙදා බුද්ධිමත්ව නුවණින් ප්‍රඥාවෙන් තීරණ ගන්න අපේ ජීවිත ගැන අවබෝධයෙන් දකින්න උපකාර වෙනවා. ඒ ඇරෙන්න කෙනෙක් භාවනා කරා කියලා මේ පැය භාගයක් පැයක් භාවනා කරා කියලා අසුභ වශයෙන් වැඩුවා කියලා මේ භාවනාව කරනකොටම පටන් ගත්ත ගමන් අනාගාමී වෙනව නෙමෙයි. කාමරාග ප්‍රහාණය වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි එයා නිතර භාවනා කරනකොට එයාගේ අර ඇවිස්සෙන රාග සහිත හිත තමන්ට දමනය කරගන්න පුළුවන් විදියට යටපත් වෙනවා. ඒක වෙන්නේ යටපත්වීම. තමන්ගේ පාලනයට දැන් පාලනයක් නැති කෙනා. ඔබ හිතන්න මිනිස්සු රාගයේ බලවත් වුණාට පස්සේ මිනිස්සු සත්තු වගේ. සමහර සිදුවීම් අහනකොට මේ මිනිස්සු විකෘති වර්තමානයේ එන්න අර කොසල් රජ්ජුරුවන්ගේ සීන සැබෑවෙන කාලයක් වගේ නොසිතන විකෘති දේවල් ලෝකේ අපිට අහන්න ලැබෙන. සමහරලාට මේ මගේ අම්මා නේද? මේ මගේ දරුවෙක් වගේ කෙනෙක් නේද? මේ මගේ ගුරුවරයෙක් නේද? මේ මගේ සහෝදරයා නේද? ඔබ බලන්න සමාජයේ දෙමව්පිය සමහර තමන්ගේම දරුවන් නොයෙක් විදිහේ දුරාචාරවලට යොදවනු. සමාජයේ සමහරු සත්තු වගේ දේශනාවල සඳහන් වෙන අනාගතයේ මේ කෙලෙස් ඇවිස්සිලා අපි මේ ඉන්නේ කෙලෙස් ඇවිස්සෙන කාලෙක. අවුරුදු 100න් 15ට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනවා කියන්නේ විකෘති රාගයක්. විෂම රාගයක් ඇති වෙන්නේ. අධර්ම රාගයේ විෂම ලෝභය මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. ඒවා බලවත් වෙනකොට දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍ර බුදුහාඳුර පෙන්වනවා මිනිස්සු එල්ලුව බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන රාගේ ලැජ්ජ බය කියන දෙක නැති වෙනවා සමාජෙ. ඒ නිසා එවැනි විකෘති ක්ලේශයන් තමන්ට යටපත් කරගෙන තමන්ට තමන්ගේ හිත පාලනය කර ගැනීමේ ශක්තිය එනවා මේ භාවනාවල් පුරුදු කරගත්ත කෙනාට. බුදුහාඳුර උපමාවකට පෙන්වනවා මහණෙනි මේ රාග සහිත හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ලං කරා වගේ. ඔබ හිතන්න ගිනි ගොඩක් තියෙනවා. මේ ගින්නට කුකුල් පිහාටක් ලං කරා කියලා කුකුල් පිහාට නැති වෙන්නේ. උණු වෙලා ඇකිලෙනවා. අන්නේ වගේ තමන්ගේ ඇවිස්සෙන දමනය කරගන්න අපහසු රාගසිත තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා කියලා. අන්නේ නිසා අසුභය වඩන්න පිළිකුල මෙනෙහි කරන්න කය අනුව යථා ස්වභාවය බලමින් කාය ගතා සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. අපි බලමු සතර සතිපට්ඨානයේ කායානුපස්සනා කොටස කොහොමද බුදුරජාණන් වහන්සේ මේ භාවනාව අපිට විස්තර කරලා දුන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමිච්චා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. අන්න බුදුරජාණන් වහන්සේ මේක පෙන්නන්නේ මහණෙනි
කෙනෙක් තමන්ගේ හිස් කේසාන්තයේ ඉඳන් පාදාන්තයේ දක්වා උද්දම් පාද තල ඉම මේව කායන් උද්දම් පාද තල අදෝ කේසමත්තක හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාත් පාදාන්තයේ ඉඳන් කේසාන්තයේ දක්වාත් අපේ මේ ශරීරයේ දිහා සම්පූර්ණයෙන්ම බලනවා මේ ශරීරයේ නොයෙක් විදිහේ අසූචි කොටස් වලින් එක විදිහ අසූචි කොටස් ගොඩක එකතුවක් නේද මේ තුල තියෙන්නේ කියලා කොටසෙන් කොටස හොඳට විමසලා බලනවා. පින්වතුනි අපි ගත්තොත් ඔබ දන්නවා අපේ ශරීරයේ සකස් වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් සතර මහා ධාතු. අපි වට කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් රූපයක් අපිට තියෙන. එතකොට අපි පිළිකුල් භාවනාවේදී සතර මහා ධාතු කොටස් ඔක්කොම ගන්නෙ නෑ. අපි ඒ වෙනුවෙන් ගන්නෙ පඨවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි. ඔන්න ඔය කොටස් 32 තමයි පිළිකුල් අසුබේ මෙනෙහි කරන්නේ මේ කායගත සති භාවනාවේ. එතකොට තේජෝ ධාතුව හැටියට ශරීරයේ තියෙන උණුසුම හමාගෙන යන වායෝ ධාතුව අපි ධර්මයේ බුදුහාඳුරෝ පෙන්නනවා වායෝ ධාතු කොටස් 6ක් තියෙනවා. තේජෝ උණුසුමේ ස්වභාවය අනුව කොටස් 4කට බෙදෙනවා. එතකොට එතන 10ක් තියෙනවා. ඒ 10 අපි අතහරිනවා. ඒ 10 ගැන මෙනෙහි කරන්නේ ධාතු මනසිකාර භාවනාවේදී. එතකොට මෙතනදී අපි පිළිකුල වඩන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව කියන මේ ශරීරයේ තියෙන කොටස් 32ක් තියෙනවා. එතන පඨවි ධාතු කොටස් 20යි. ආපෝ ධාතු කොටස් 12යි. මේ ඔක්කොම 32යි. ඒ නිසා තමයි අපි කියන්නේ දෙතිස් කුණුප කොටස් කියලා. අපි මේක නිකන් තේරෙන විදිහට එකින් එක ඔබ සරලව තේරුම් ගන්න. කේසා. දැන් අපි මේ භාවනා කරනකොට අපේ ශරීරයේ කේස. දැන් ඔබ හොඳට භාවනා කරද්දී ඔබ භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඔබේ කෙස්වල යථා ස්වභාවය දැන් බලන්න. වෙන දර බොහොම ලස්සනට හැඩ වැඩ බලපු මේ නාලා නොයෙක් විදිහ ආලේපන වර්ග සුවඳ වර්ග තෙල් ගගා මේ තියාගෙන හිටපු කෙස්වල ස්වභාවය දැන් අපි භාවනාවේදී අපි විමසලා බලනවා ඇත්තටම මේ කෙස්වල තියෙන යථා ස්වභාවය මොකක්ද? ඇත්ත ස්වභාවය. දැන් ඔබ නිකන් මේ කියන කාරණේ හොඳට නුවණින් විමසන්නකො මේ වෙලාවේ ඔබට යමක් තේරෙයි. ඒ තමයි ඔබ හිතන්න ඔබේ කෙස් දිහා. ඔබ දවස් 2-3ක් නාන්න බැරි වුණොත් ඔබට ඔළුව හොද ගන්න බැරි වුණොත් අඩු ගානේ සතියක් දෙකක් යනකොට කොච්චර සමහරලාට කොණ්ඩේ කහනවා. ඊළඟට නියපොතු වලට අර තියෙන කුණු ඔක්කොම රෝල් වෙලා නියපොතු වලට එනවා කුණු ටික. ඔබ දැකලා ඇති සමහර ඔය නොයෙක් හිඟන්නෝ ඉන්නවා, සමහර අය ඉන්නවා, සමහරු භාවනා කරගෙන ඉන්න අය ඉන්නවා, ඔය අමුතු දෘෂ්ටිවල පිහිටපු මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. ඔය ඉන්දියාවේ ඉන්නවා නොයෙක් සාදුවරු. එක එක විදිහට භාවනා කරන නොයෙක් මතවාද විශ්වාස කරගෙන ශරීරයට අනේක දුක් දෙන අය ඉන්නවා. අවුරුදු ගණන් නාලනේ. ඊළඟට කොණ්ඩේ අර හැඩ පළු ගෙතිලා මස් දළු වගේ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කැරලි කැරලි ගැහිලා දූවිලි පිරිලා සමහර පණුව. එතකොට හිතන්න කේස් කියන්නේ මොනතරම් අපිරිසිදු වෙන දෙයක්ද? ඊළඟට ඔබම හිතන්න ඔබ කොච්චර තමන්ගේ කෙස් වලට ආස කරත් අපි හිතමු ඔබ කන බත් එකේ ඔබේම කෙස් ගොඩක් ගුලියක් තිබුණොත් බත් එකේ ඔබ අනාගෙන කන්නේ. සමහර ලාවට ඒක දැක්ක ගමන් බත් එකත් එපා වෙනවා. සමහරට වමන යන්න එනවා. ඒ නිසා අපි හිතමු ඔබේ වෑංජනයක් මොනවා හරි පරිප්පු හොද්දක් හරි ගෙදර හදපු වෑංජනයක කෙස් ගුලියක්ම තියෙනවා. දැන් ඔබට හොදි බෙදනවා මේකත් එක්ක. බොහෝ දෙනෙක් අර පිඟානත් එක්කම ගිහිලා කුණු එකට හලනවා. සමහරලාට කන්නත් අප්පිරියා හිතෙනවා මතක් කෙනකොට. දැන් බලන්න ඔබේම කෙස් ටික ඔබ පිළිකුල් කරන හැටි. අන්න ඒ වගේ මේ කෙස්වල යථා ස්වභාවය ඊළඟට හිතන්න මේ කෙස් අතර මේවා වයසට යන්න යන්න ඉදෙනවා, ගැලවෙනවා, දිරලා පස් වෙලා යනවා. ඊළඟට මේ කොණ්ඩේ හැදෙනවා ඔන්න උකුණු. ඊළඟට ඔබ හිතන්න ඒ අය වෙන කොහෙවත් එළියට ගිහිල්ලා වැසිකිලි කැසිලි කරලා ආය ඔළුවට එනවා නෙමෙයි. මල මුට්ට පහ කරන්නේ, ජීවත් වෙන්නේ
මැරිලා යන්නේ. මැරුණට පස්සේ කුණු වෙලා යන්නේ. ඒ ඔක්කොම ඔවුන්ගේ ගම්මානයක් වගේ. ඔබේ හිස කියලා කියන්නේ ඒ සත්‍යයන්ට ගම්මාන ගමක මිනිස්සු ජීවත්වෙන. පැටව් හම්බෙන බිත්තර දානු. ඊළඟට ඒ අය ඔබේම ඔළුවේ තියෙන තැන් තැන්වලින් ලේටික උරාගෙන බීලා ඔවුන් පෝෂණය වෙන. ඊළඟට ඔවුන් ඒ හිසේම මැරෙනවා. මැරිලයි ඔළුවේම කුණු වෙලා යන. දැන් ඔබ ඕවා මෙනෙහි කරනකොට මේ ඇත්තත්ද බොරුවත්ද. ඔබ හොඳට බලන්න මේ සිහි කරන්නේ ඇත්ත ස්වභාවේ. එහෙමනං අපේ කෙස්සල තියෙන ඇත්තම ස්වභාවේ ගත්තොත් පිළිකුලයි. පිළිකුලයි. ඒ නිසයි අපි නිතර පිරිසිදු කරන්න. සුවඳ විලවුන් ගල්වන්නේ. අපි නිතර හෝදන්නේ. නොඒ කාලේපන වර්ග යොදන්නේ. ඇයි දුර්ගන්ධය හමන නිසා. ඇත්තම ස්වභාව පිළිකුලයි. අන්නේ නිසා අපි අපේ කෙස්වල යථා ස්වභාව ඇත්ත ස්වභාවය සිහි කරනවා මේක පිළිකුලායි කියල මෙනෙහි කරන. ඊළඟට ලෝමා කියල කෙන රෝමකෝප. කෙස් වගේම අපේ මුළු ශරීරය පුරාම ඇහි බැම්බේ ඊළඟට ශරීරයේ තවනුයේ තැංගලි කිලිවල කිහිලිවල හැම්ම තැනම රෝමකෝපතියන ඒ විතරක්නම ඔබ හමදිහා බලන් හරියට ගත්තොත්. අර වෙලක ගොයන් හිටවල වගේ මේ හමේ හැම්ම තැනින්ම රෝමකූප මතු වෙලා තියෙන කෙස් වගේමයි. මේ රෝමකූප අර කෙස් වගේම එහෙමම දිරලා ගැලවිලා යනවා. සමහරලාට ඔබ පිරිසිදු කරේ නැත්නම් හෝදලා පිරිසිදු කරලා දවස් 2-3ක් නෑවි නැත්නම් ඔබම බලන්න කොයි තරම් දුර්ගන්ධයක්ද කියලා. ඒ නිසා මේ ශරීරය කියන්නේ දහඩියත් එක්ක මේ රෝමකූපත් එක්ක දහඩිය වැගිරිලා විශාල දුර්ගන්ධයක් දවස් 2-3ක් යනකොට තමන්ගෙම ශරීරයෙන් උපදින. ඒක තමයි ඇත්ත ස්වභාවය. එහෙම නම් මේ මගේ කය කියන්නේ මෙන්න මේ විදිහ පිළිකුල් සහගත දෙයක් මේකයි මේක ඇත්ත. ඒ ඇත්ත ස්වභාවය විමසලා බලන්න. ඊළඟට නඛා නියපොතු. අපේ අත්වල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. කකුල්වල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. එදකොට මේ නියපොතු ඒ වගේමයි. මොනතරං අසූචි තැවරෙනවා කුණු අපි අතින් අල්ලන හැම දෙයක්ම වලං හෝදනවා පිගං හෝදනවා කුණු. එතකොට මේ හැම්ම දෙයක්ම නියපොතු අස්සේ මේ ඇතුළේ කුණු කොච්චරනං රැඳෙනවද. පිළිකුල් සහගතයි පිළිකුලයි. එතකොට මේ විදියට අපි එකින් එක සිහි කරන්න පුරුදුට ඊළඟට දන්තා දත් ගැන ඔබේම දත් ගැන හිතන් අපිට මේ කට ඇතුළෙම හැමදාම් මේ තියෙන නිත්‍ය දතක් නෙමේ. කට ඇතුළෙම මේවා දිරනවා. දිරලයේ කෑලි කැඩිලා අපි දන්නෙමන අපි කණබොන ආහාර පානත් එක්කේ දත් කෑලි ගිලිලා යන අපිට. දත් ගැලවිලා වැටෙනවා. අපි ආයේ වරන්තියාගන්න වීසි කළ දානවා. එතකොට මෙය පිළිකුල් සහගතයි. අපි කණබොඩ කෙල තැවරිලා සෙම තැවරිලා ඊළඟට කෑම හපල මේ දත් අස්සේ කොච්චර කෑම කෑලියනවද පිළිකුල් සහගතයි. ඒ ඇත්ත ස්වභාවය අපි සිහි කරනු. ඊළඟට තචෝ හම දහඩිය කුණු මේවා රැඳිච්ච මේ හම මොන්න තරන් ලෙඩ හැදෙනවද කියලා බල. සමහර අයගේ ශරීරවල හමදිහා බලනකොට කුස්ට හැදිලා තුවාල හැදිලා වන වෙලා සැරව ගලනු බිබිලි දාලා නොයෙක් විදිහට මේ හමේ රෝග මොනතරන් ලෙඩ තියෙනවද මේ හම මුල් කරගෙන. දවස් 2-3ක් නෑවෙ නැත්නං ඇඟපත පිරිසිදු කරගන්න බැරිවුණොත් මොනතරන් දුර්ගන්ධයක් ශරීරෙන් හමනවද මේ හම නිසා. එදකොට අපි හොඳට විමසන ඇත්තටම මේ හමේ අතහස භාවය මොකක්ද. ඊළඟට මන්සා අන්න දැන් හම විනිවිදගෙන ශරීරය ඇතුළට කොටස්සිං කොටස අපි මෙනෙහි කර කර බලන. ලේ පිරිච්ච මස් කුණු වෙලා යනවා. ඔබ බලන්න කෙනෙක් මියගයාට පස්සේ සතෙක් ගැන හිතන් මොනතරන් දුර්ගන්ධයක් මනුස්සෙක් මැරුණු එම්බාම් කරලා නොඒක් විදිහේ සුවද විලවුන් ගල්වල මොන්න තරන්නම් සුවද ගල්වගෙන සැරින් සැරේ දවස් 2-3ක් මිනිිය තියාගත්තු වටේ ඉඳගෙන සැරින් සැරේ සුවද අර සෙන්ට් වර්ග වටේට මිනිිය වටේට ගහනු ගදවහන්. හැබැයි ඒත් දොරවල් ජලෙන් ඇරලා දාලා මළමිනියක් තියලා අස්කරාට පස්සේ
දවස් ගානක් යනකං ඒ සැරතියෙන. ඒ නිසා මතක තියාගන්න මේ ශරීරය කියලා කියන්නේ දුර්ගන්ධී පැතිරිලා යන දෙයක්. දුගද හමන දෙයක්. මොනතරම් දුගදක්ද. ඔබ බලන්න සාමාන්‍ය සතෙක් මැරිලා එක්ක සමහරලාට පොඩි පූස් පැටියෙක් වෙන්න පුළුවන් ගෙදර මීයෙක් මැරිලා කියලා හිතන්න. මොනතර හොයාගන්න බැරිනොත් කොහෙද මැරිලා ඉන්න කියලා. සමහරට ගේ ඇතුලේ ඉන්න බෑ ගඳ. ඒ නිසා මේ ශරීරයේ මේ මස් කුණු වෙලා යනකොට විශාල දුර්ගන්ධයක් තියෙන. ඒ තමයි ඇත්ත ස්වභාවය. ඊළඟට නහරවැල්. ශරීරයේ මේ ඇට සැකිල්ල වෙලාගෙන තියෙන නහරවැල්. ඊළඟට අට්ඨිය කියන්නේ මේ අස්ති. අපේ හිස්කබල, බෙල්ලේ ඇට, උරහිස් ඇට, ඉල ඇට කූඩුව, කොඳු ඇට පේලිය, අත් ඇට, ඇඟිලි ඇට, කලව ඇට, දනිස් ඇට, කෙන්ඩ ඇට, මුළු ශරීරය පුරාම තියෙන මේ අස්ති අපි කෙන ඇට සැකිල්ල. හොඳට නුවනින් විමසල බලනවා එක ඇත්ත ස්වභාවය. ඊළඟට අට්ටි මිජ්ජා. මේ ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු පිළිකුල් සහගතයි. දියර වගේ ඇට මිදුළු තියෙන. වක්කං පුංචි අඹගෙඩියක හැඩයෙන් යුක්ත වකුගඩු. එතකොට මේ මුට්‍රා පෙරන්න මේ වකුගඩුවලින්. මේක මස්කුට්ටියක් වගේ පුංචි අඹගෙඩියක හැඩයකට තිය කුණු වෙලා යනවා ලේවලින් සම්පූර්ණයෙන් පිළිකුල් සහගත දෙයක්. ඊළඟට හදයන් හදවත මස්කුට්ටියක් වගේ ලේ පිරිච්ච. ඔබ දැකල ඇති පින්තුරවලින් හරි දැන් ඔබ එකින් එක නුවනින් විමසල බලන්නේ එක ඇත්ත ස්වභාවය. කුණු වෙලා යන දෙයක්. පිළිකුල් සහගත දෙයක්. ඊළඟට යකනම් නොඒක් පිළී ගද ගහන කුණු වෙලා යන මස්වලින් හැදිලා තියෙන පපුවේ මේ දෙතන මේ දකුණු පැත්තට වගේ වෙන්න තියෙනවා. අපි සාමාන්‍යකින අක්මාව. එතකොට මෙන්න මේ අක්මාව කිලෝමකම් ඊළඟට දලබුව පිහකං කියන බඩදිව පප්පාසං. එතකොට මේ වගේ පෙනහලු ඔබ පෙනහල්ුවල ස්වභාවි දැකළ ඇති. මස්වලින් හැදිච්ච කවර දෙකකයි හුස්ම ගන්නකොට පිම්බෙනවා. හුස්ම හෙලනකොට ඇකිරිලා යන. එතකොට මේ ඇතුළෙ තියෙන ස්වභාවේ හමකින් වැහිලා තියෙනකොට පිට තියෙන දේවල්වලට වඩා ශරීරය ඇතුළි ස්වභාවේ දකිනකොට මොනතරම් පිළිකුල් සහගත ස්වභාවයක් කෙනෙකුට ඇති වෙනවා. ඒ නිසා මේ එකින් එක අන්තං අන්තගුණං බඩවැල් කුඩා බඩවැල් උදරියා එදකොට මේ කුස ඇතුළෙ තියෙන අපි සාමාන්‍යකෙන ආමාශය කියලා කරීසං කියන අසූචි මේ බඩවැල් ඇතුළෙ තියෙන අසූචි රැඳිල මත්තලුංගම් පිත්තං එතකොට මත්තලුංගන් කියන හිස් කබල ඇතුළේ තියෙනවා හිස් ලොඳ මත්තලුංගන් කියන්නේ එකයි. සාමාන්‍යර කුරුම් බලොඳ ගොඩක්ගේ මේ හිස් කබල ඇතුළේ තියෙනවා හිස් ලොඳ හිස්මොල කියලා අපි කියන්න. එතකොට මේතික පට විදහතු. ඊළඟට මේ ශරීරය තිනවා වැගිරිලා යන දේවල් ගොඩක්. අපි ඒවට කියනවා ආපෝදහතු. එවැනි කොටස් 12ක් බුදු හාතුරු පෙන්න්නනවා මේ පිළිකුල් භාවනාව කරනකොට පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතන් සේදෝ මේදෝ අස්සු අසාකේලෝ මේ විදියට. පිත්තම් පිත කහපාට දියරයක් තියෙන මේ ශරීරය. ඊළඟට සෙම්හං සෙම ඔබ දන්න සුදු පාට පෙන සහිත දියරයක් එන සෙම පුබ්බෝ ඊළඟට එතන පුබ්බෝ කියලා කියන්නේ සැරව තුවාලයක් හැදිලා තුවාලේ කුණු වෙලා යනකොට සැරව ගලන කහපාට ලෝහිතම් ශරීරය පුරාම තියෙනවා ලේ රතු පාට පිළි ගඳ ගහන දීරයක් සේදෝ දහඩිය වැගිරිලා යන දේවා ශරීරය පුරාම තියෙනවා ලවන සහිත දහඩිය මේදෝ කහපාටින් යුක්ත මේ හමත් එක්ක තියෙනවා තෙල් තට්ටුවක් තෙල් මන්ද කියලා අපි කියනවා. අස්සු කියන කඳුළු වසා එතකොට ඒ තෙල් මන්දත් එක්ක වැකිරිලා යන දේවල් තියෙනවා. ඊළඟට කේලෝ කෙල එතකොට මේ විදිහට අපේ ශරීරයේ තියෙන මේ කොටස් එකින් එක සිංගානිකා ලසිකා මුත්තම් මේ විදිහට හොටු සඳමිදුළු මුට්ටා මෙන්න මේ කොටස් ටික තොට පටවිධාතු කොටස් 20යි ආපෝ දහතු කොටස් 12යි මෙතන ඔක්කොම තියෙනවා කොටස් 32ක් මෙන්න මේ කොටස් 32
අපි හොඳට ඒක යථාස භාවය බලන. හොඳට මතක තියාගන්න නැවත නැවතත් ඔබට සිහිපත් කරන්නේ අපි මේ බලන්නේ ඇත්ත ඇති සැටියෙන් යථාස භාවයෙන් බලනවා මිසක් මවාගත්ත බොරු පිළිකුලක් හිතනවා නෙමේ. ඇත්ත පිළිකුල. හැබැයි අපි අවිද්‍යාව නිසා අපි අසුබදේ සුභ හැටියට නිත්‍යදේ අනිත්‍යදේ නිත්‍ය හැටියට දුක්දේ සැපක් හැටියට අනාත්මදේ ආත්ම හැටියට මුලාවෙලා රැවටිලයින් දැන් අපි කරන්න මේ ඇත්ත ස්වභාවය කින්න එක බලනවා. එතකොට මේක බලන්න ඕන කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේම පෙන්නනවා මහණෙනි කොහොමද මේක බලන්න ඕනේ හරියට සේයතාපි භික්ඛවේ උබතෝ මුඛා මූතොලි පූරා නානා විහිතස්ස දඥං සේයති දං සාලීනං විහීනං මුග්ඝානං මාසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්කුමා පුරිසෝ. ඒ කියන්නේ බුදුහාඳුර එතන විස්තර කරන්නේ හරියට ධාන්‍ය මල්ල. ධාන්‍ය වර්ග ගොඩාක් තියෙනවා එක එක ජාති මුං ඇට තියෙනවා මෑට තියෙනවා කවුපි ඇට තියෙනවා නොයෙක් විදිහේ ධාන්‍ය වර්ග එකතු කරලා ගැට ගහපු ධාන්‍ය මල්ලක් තියෙනවා. දැන් ඔක්කොම එකට තියෙන. මේ මල්ලක දාලා ගැට ගහලා තියෙන. දැන් කෙනෙක් මොකද කරන්නේ මේ ධාන්‍ය මල්ල ලෙහෙනවා. ලෙහලා කොටසෙන් කොටස වෙන් කරනවා. මේ තියෙන මුං ඇට ටික ඔන්න පැත්තකට වෙන් කරනවා. මේ තියෙන්නේ වී ටික මේ තියෙන්නේ කවුපි ටික මේ තියෙන්නේ කඩල. එතකොට මේ විදිහට අර ඇට වර්ග ධාන්‍ය ඇට එකින් එක පැත්තකින් වෙන් කර කර බලනවා. අන්න එහෙම බලාගෙන බලාගෙන යන්න කියනවා මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටස් දිහා. මේ තියෙන්නේ කේස් මේ තියෙන්නේ රෝමකූප මේ තියෙන්නේ නියපොතු මේ තියෙන්නේ දත් මේ තියෙන්නේ සම මේ තියෙන්නේ මස් මේ තියෙන්නේ නහර මේ තියෙන්නේ වකුගඩු මේ විදිහට බලාගෙන 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 යනකොට අන්න අපේ කයේ යථා ස්වභාවය ඒ බලනකොට ඒක යථා ස්වභාවය දිහා බලනවා. අන්න එහෙම බලනකොට අපිට අපේ කය ගැන හොඳ අවබෝධයක් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ යථා ස්වභාවය යන හොඳ දැනුමක් වැටහීමක් අපිට මේ භාවනාව තුළින් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. තියෙන නිසා පිංහතුනේ ඔබ පුරුද්දක් හැටියට ඔබ පුරුදුවෙන් ඔබේ ජීවිතය තුළ යථා ස්වභාවය මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට මතකතියාගන්න මේ පිළිකුල් භාවනාව කැනෙ සමත භාවනාව. සමත භාවනාවෙන් ඇතිවෙන්නේ සමාධිය. සමාධිය කියලා කියන ප්‍රනීත දෙයක්. දැන් කෙනෙකුට මේ වචනය ඇහෙනකොට හිතෙන ඕක අනි පැත් අම්මෝ පිළිකුල ඔය අපිරියාව ඔය පිළිකුල අසුබේ ඔව සිහි කරනකොට ඕක නිකන් නෙගෙටව් වගේ කියලා හිතෙනවා. එහෙමනි සාමාරු කියන්න මේක රිනාත්මකයි මේක නිකන් නෙගෙටව් එතකුට නිකන් ජීවිත නිකන් ඉපා වෙනවා ජීවිතවලට නිකන් සතුට සන්තෝසෙන් ඉන්න තියෙන මේ විඳින්න තියෙන එක නැතිවෙයි එහෙම හිතෙන්. ඒ අර වචනය පිටිං අල්ලල වචන සුරූපය දැකලයි හිතෙන්. නමුත් භාවනාවක් වසයෙන් වඩනකොට කයේ අතාස භාවි වැටහෙන්න එයාට ජීවිතේ අටලෝ දහම ඉදිරී පවා අකම්පිත කෙනෙක් බවට පත්වෙනවා කියන. ලාභ අලාභ සැප දුක යසායස නින්දා ප්‍රසංසා මේ හැම දෙයක්ම ඉදිරී අකම්පිතයි. ඇයියා ජීවිතය අතාස භාවි දන්න. කයේ අතාස භාවි දන්න එයා ඉන්න අවබෝධයක් තුළ මුලාවක් තුළ නෙමේ. එයා කය විනිවිදගෙන දකිනවා. එහෙම දකින කෙනා බොහොම බුද්ධිමත් හොඳ නුවණක් ඇති ප්‍රඥාවන්ත කෙනෙ. ඒ විතරක් නෙමෙයි දැන් මේ භාවනාව තුළ වැඩෙන්නේ සමාධිය. මතකතියාගන සමාධී කියැනෙ බොහොම ප්‍රනීත දෙයක්. පංච කාමයන් ඉක්මවා ගිහිල්ල. කෙනෙක් යම් භාවන අරමුණක් තුළ සමාධයක් ඇති කරගන්නවා කියන්නේ සමාධිය තුළ තියනවා සමාධි අංග කීපය. ඒ සමාධි අංග තමයි විතක්ක විචාර ප්‍රීති සුක ඒකාග්‍රතා කියලා පළවෙනි සමාධී අපි කියන පළවෙනි ධ්‍යානය කියල. එතකොට කෙනෙක් භාවනා කරලා ඒ ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරගත්තට පස්සේ එයාට ඇතිවෙන්නේ ඔන්න ඔයි කියන සමාධි අංග ටික. දැන් මේ පිළිකුල් භාවනාවදි සමාධයක් වඩනකොට සාමාන්‍ය පුරුදු කරගන්න අපේ පැරණි භාවනා ගුරුවරු ඔය විසුද්ධි මාර්ග වගේ පොත්තල තියෙනවා අතීත භාවනාව ගන්නපු ගුරුවරු මේ කොටස් 32 කොටස් වලට බෙද බෙදා පහ බෙදල ගන්නවා.
අපි සාමාන්‍යකින තච්ච පංචකය කියලා. ඔබ අහලා ඇති කෙනෙක් පැවිදි කරනකොට ඉස්සරලාම කෙස් ටිකක් කපලා අතට දෙනවා. ඔබ දැකලා ඇති සාමාන්‍ය ඔබේ පන්සලක වාරන්නේක කොහේ හරි දරුවෙක් කුල දරුවෙක් පැවිදි වෙනකොට ඉස්සරලාම ස්වාමීන් වහන්සේලා පැවිදි කරනකොට කරන්නේ කෙස් ටිකක් කපලා අතට දීලා ඒ කෙස් දිහා බලාගෙන මෙනෙහි කරන්න කියනවා. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා සිහි කරන්න කියනවා. එතකොට කෙස්, ලෝම්, නිය, දත්, සම. එද මෙන්න මේ කොටස් පහ අරගෙන ඔන්න ඒ පහනුව බලන. මොකද අර ඔක්කොම එකපාර බලනවට වඩා කොටස් කීපයක් අරගෙන බලනකොට අපිට හොඳට ඒ තුල ගැඹුරින් දකින්න පුළුවන්. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනය තුල ඒ විදිහට කෙස් ටිකක් අතට දෙද්දී හිස මුඩු කරලා අවසන් වෙලා සිවුර පොරවන්න කලින් රහත් වෙච්ච මහරහතන් වහන්සේලා ඉන්නවා. සීවලී මහරහතන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්. සීවලී කුමාරයා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට තමයි පැවරුවේ. සාරිපුත්ත මේ සීවලිය පැවිදි කරන්න කියලා. සීවලී කුමාරයාට පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ සීවලී මේ කෙස් මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් කෙස් දිහා බලන්න. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා කයි අතාස භාවය මෙනෙහි කරන්න. අර කෙස් ටික අතේ තියාගෙන පිළිකුල් වශයෙන් මෙනෙහි කරනකොට සෝතාපන්න ඵලයට පත් වුණා. දෙවනි කෙස් ටික කපලා අතට දුන්න සීවලී මේ කෙස් දිහාත් හොඳට නුවණින් විමසන්න. කෙස් දිහා බලාගෙන කය අනුව ගලපලා බලන්න. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා මෙනෙහි කරන්න. ඒ කෙස් දිහා බලාගෙන මෙනෙහි කරනකොට සකදාගාමී ඵලයට පත් වුණා. තුන්වෙනි කෙස් ටික කපලා අතට දුන්නා අනාගාමී ඵලයට පත් වුණා. ඒ කෙස් අනුව මෙනෙහි කරන. හිස මුඩු කරලා අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර අරහත්වයට පත් වුණා. උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අපි කවුරුත් දන්න ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේ රහත් වෙන්නේ ওই විදිහට. එහෙමනම් කෙනෙකුට මේ කයේ යථා ස්වභාවය මෙනෙහි කරනවා කියන්නේ ධර්මාවබෝධයට මේ භාවනාව උපකාර කරගන්න පුළුවන්. ඊළඟට භාවනා ගුරුවරු අපිට මේ භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරද්දි පෙන්නලා දීලා තියෙනවා කොටස් පහ පහ අරගෙන මේ භාවනාව වඩන ක්‍රමය. ඒ නිසා ඔබ මේ භාවනාව සමාධියක් හැටියට පුරුදු කරනකොට අපි මේ කොටස් 32ම අනුව හොඳට විමසලා බලනවා. ඒක හරි. හැබැයි ඔබ සමාධියක් වඩනකොට ඔබ ගැඹුරෙන් වඩාගෙන යනකොට ඔබ මුලින් කොටස් පහක් ගන්න. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ. මේ කෙස්, රෝමකූප, නියපොතු, දත්, සම කියන මේ කොටස් පහ අරගෙන ඒ කොටස් පහේ යථා ස්වභාවය හොඳට විමස බලන. ඒ බලද්දී තවදුරටත් ඔබට හිතෙනවා නම් මට ඊට වඩා කෙස් ගැනම බොහෝ වෙලාවක් විමසන්න පුළුවන්. එයා ඒ කෙස් අනුවම විමස බලන. ඊළඟට රෝමකූප අනුවම බොහෝ වෙලාවක් විමස බලන. එතකොට එහෙම වෙන වෙනම විමස බලනකොට එහි යථා ස්වභාවය අවබෝධ වෙනවා වගේම පංච නීවරණ ඔස්සේ හිත දුවන්නේ නැහැ. දැන් අපි හිතමු ඔබ කෙස් ගැන හොඳට විමසලා භාවනා කරන කෙනෙක් කියලා. දෙතිස් කුණප කොටස් වලින් කෙස් කියන මේ කුණප කොටස ඔස්සේ දැන් ඔබ හොඳට හිත වඩන. කෙස්වල රූපය, ස්වරූපය, ඒකේ හැඩතල මේ ඔක්කොම ඔබට හිතට දැම්ම වෙනවා. ඔබ හොඳට කෙස්වල යථා ස්වභාවය මෙනෙහි කර කර ඒකේ පිළිකුල මෙනෙහි කර කර එහි යථා ස්වභාවය හොඳට බලන. එහෙම බලාගෙන භාවනා කරගෙන යනකොට බොහෝ වෙලාවක් ඔබේ හිත මේ අරමුණේ රැඳෙනවා කියන්නේ. ඔබේ හිත කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා මේ අරමුණු වලට දුවන්නේ. එහෙමනම් ඔබ තුල හිතේ එකඟතාවයක්, සමාධියක් ඇති වෙනකොට ඔබ තුල ප්‍රකට වෙනවා ලක්ෂණ පහක්. ඒ තමයි විතක්ක විචාර. විතක්ක විචාර කියන්නේ ඔබ භාවනා අරමුණ, ඒ භාවනා නිමිත්ත විතක්ක නැවත හිතෙන් සිහි කරනවා. විචාර කියන්නේ ඒක නැවත සිහි කර විමසනවා. කෙස් නම් කෙස්වල යථා ස්වභාවය නැවත මෙනෙහි කර ඒ අරමුණේම විමසමින් අපි හිත පවත්වනවා. ප්‍රීති අන්න බලන්න සමාධි අංගයක්. ප්‍රීතිය කියලා කියන්නේ පංචකාමයන් ඉක්මවා ගිහිල්ලා නිරාමිස සතුටක් හිත ඇතුලේ උපදින. සමාධියක ලක්ෂණය, සමාධියක තියෙන අංගය ප්‍රීතිය.
ඊළඟට සුඛේ ලොකු සැහැල්ලු බවක් එක කයට ලොකු සැපයක් දැනෙනවා. ඒකාග්‍රතා හිත එකඟ වෙලා තියෙන මේ අරමුණ තුළ. එතකොට ඔය විදිහට අපට මේ පිළිකුල් භාවනාව ගැඹුරින් වඩන කෙනෙකුට ඒ කුණප කොටස් අනුව එකින් එක ඔය විදිහට හිත වඩාගෙන හිත ඉහලට දියුණු කරගන්න පුළුවන්කම තියෙන. ති එනිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට හරියට පෙන්වේ මේ ශරීරයේ ධාන්‍ය මල්ලක් ලෙහෙල බලනවා වගේ මේ ශරීරය කොටසෙන් කොටස ලෙහෙලෙහා ගැඹුරින් බලන්න කියනු. එහෙම බලනකොට මතක තියාගෙන ඉස්සරලා බලන්නේ තමන්ගේ කය ගැන. ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සේ විහරති. අන්න හොදට බලනවා ඇත්තටම මගේ කය මේ හිස්මුදුනේ ඉදම් පාදාන්තය දක්වාත් පාදාන්තීනම් කේසාන්තය දක්වා හරියට ධාන්‍ය මල්ලක් ගැටගහලා තියෙනවා වගේ මේ දෙතිස් කුණු පොකොටස් වලින් යුක්ත මේ කයි ඇත්තම ස්වභාවය මේක නේද කියලා හොඳට තමාගේ කයානුව විමසලා බලන. මතක තියාගන්න මේ ධර්මය ඕපනයිකයි. එහෙම බලන කෙනා හොඳට තමානුව බලන කෙනා ඊළඟට ගලපල බලනවා බහිද්ධාවා කායේ කායානු පස්සේ විහරති. මේ බාහිර සමාජ ජීවත් වෙන අනිත් හැම දෙනාගේම ශරීරත් මේ ස්වභාවයෙන්ම නේද පවතින්නේ. ඒ අයගේ ශරීරත් මේ ධාන්‍ය මල්ලක් ගැටගහලා තියෙනවා වගේ දෙතිස් කොණුප කොටස් වලින් යුක්ත මේ ශරීර නේද මේ දරාගෙනින්. එතකොට මොන තරං හැඩ වැඩ වෙලා ලස්සන වෙලා හිතට අරගෙන තමන්ගේ රූපය ගැන දැන් ඔබට පේනවා මේ වෙනකොට සමාජි තුළ මොන තරම් ව්‍යසන මේ වර්ණයක් මුල් කරගෙන දැම් බලන්න මේ වෙනකොට ඇමරිකාව මුල් කරගෙන මේ වර්ණ බේදවාදයක් එක්ක කළු සුදු හමේ වර්ණය මුල් කරගෙන මිනිස්සු අතර මොන තරන්නං විනාසයක් බෙදීමක් දේපල විනාස කරනවා ගෙනතියනවා මිනිස්සු රණ්ඩු වෙනවා ගහගන්නවා පෙළපාලියන්නවා මරාගන්නවා. හැබැයි මේ කයානුව නුවනින් දකින කෙනා දකිනවා කළු කෙනෙක් වුණා සුදු කෙනෙක් වුණා ලස්සනට පේන තිබුණත් කැත කෙනෙක් වුණා. එයා කුලවතෙක් වුණත් කුලහීනෙක් වුණත් රජෙක් වුණා සිටුවරයෙක් වුණත් හිඟන්නෙක් වුණත් මා තුළත් බාහිරවත් තියෙන්නේ මේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත ධාන්‍ය මල්ලක් ගැටගැහුව වගේ මෙහෙම ශරීරයක් නේද. ඊළඟට එයා ආධ්‍යාත්මික බාහිර දෙගොල්ලන්ගෙම කයි අතාස භාවය ගලපල බලනු අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සේ විහරති. ඊළඟට බලනවා මේක හට ගැනීම සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහරති. වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. සමුදේ වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. මේ ශරීරය මේ දෙතිස් කුණුප කොටස් මේ ඔක්කොම ආහාර සමුදයාරූප සමුදයෝ. මේක හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපය හටගන්නේ. ආහාර නිරෝධාරූප නිරෝධ. ඔබ හොඳට බලන්න කණබොන ආහාර නැතිවුණු මේ රූපය පවතින්නේ. ආහාර මුල් කරගෙන හටගන්නවා ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලායන. එහෙමනං මේ ආහාර හේතුවක් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවී යන ස්වභාවෙන් යුක්තයි. එහි හට ගැනීම නැතිවීම නැතිවෙමින් පැවතීම ඒකැන අනිත්‍ය දකින්නේ. සමුදය වය සමුදේ වයදම්මානු පස්සේ හටගෙන නැතිවී යන ස්වභාවය හොඳට දකිමින් එයා හොඳට තමන්ගේ කයානුව භාවනා කරනු. එහෙම භාවනා කරගෙන යනකොට මේ කායානු පස්සනාව තුළ යාට විදර්ශනාවට හැරෙන්න්නක් පුළ යා ඒ තුළ අනිත්‍යයක් දකින. අත්ති කායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. යාවදීව ඥානමත්තාය. ඒ විදියට භාවනා කරනට කයානුව පිහිටල හොඳට සිහිය වැඩෙනවා සති පච්චු පට්ටිතා හෝති. හොඳට සිහිය පිහිටල තියෙන කයානුව තමන්ගේ සිහිය වැඩෙනවා සතිපට්ඨාන දියුණු වෙන. ඥානමත්තාය තමන්ගේ ඥානය ප්‍රඥාව දියුණුවීම පිණිස පතිස්සති මත්තාය සිහිනුවන බලවත්වීම පිණිස අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකයේ උපාදියති. එයා කිසිම දෙයක් උපාදාන වසයෙන් මේ ලෝකයේ කෙලෙස් සහිත දේවල් ග්‍රහණය වෙන නෑ යාගේ හිතට යා යථා ස්වභාවය හැමවෙලේම දකින මේ හැම දෙයක් මනිත්‍යයයි දුකයි අනාත්මයි කියල. ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සේ විහරති. මෙන්න මේ විදිහට අයිකෙන භික්‍ෂුව කයානුව බලමින් කායානු පස්සනා භාවනාවේදෙන්. එතකොට මෙන්න මේ කියපු කොටස අද අපි ඔබට කියලා දුන්නේ අපි මේ භාවනාවට කෙනවා කාය ගතා සති භාවනාව.
කයානුව විමසා බලන භාවනා. එහෙමත් නැත්නම් අපි අහල පුරුදු වචන තමයි පිළිකුල් භාවනාව, එහෙමත් නැත්නම් අසුභ භාවනාව. ඔය මොන නමින් කිව්වත් එකම භාවනාව. එතකොට මේ භාවනාවේදී අපි විශේෂයෙන් කරන්නේ කොහොමද? අපේ ශරීරයේ තියෙන පඨවි ආපෝ කියන කොටස් දෙක තමයි ගන්න. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. එතන පඨවි කියන්නේ ගොරෝසු ස්වභාවය වැඩි. ඊළඟට ගැඹුරින් යනකොට ධර්මයේ පෙන්නනවා මේ පඨවි ධාතු හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි එහි පඨවි ලක්ෂණය වැඩි. ආපෝ ධාතු කියන්නේ වැగిරෙන ස්වභාවය වැඩි. ඒවා හට ගන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි වැగిරෙන ස්වභාවය වැඩි. ඒ නිසා ආපෝ කියන. පඨවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි. එතකොට ඔක්කොම එතන තියෙන කොටස් 32ක්. අපි කියනවා දෙතිස් කුණප කොටස්. මේ ශරීරයේ තියෙන ওই දෙතිස් කුණප කොටස් හොඳට වෙන්වෙන් වශයෙන් බෙද බෙදා හිතේ මේ භාවනාව කරන්න හිතෙන් මෙනෙහි කර කර ඒකට අවශ්‍යම දෙයක් තියෙනවා. මේ ධර්මාවබෝධයට අවශ්‍යම දේ ආතාපි සම්පජානෝ සතිමා. මතක තියාගන්න මේ සතර සතිපට්ඨාන භාවනා වඩද්දී සතර සතිපට්ඨානි පුරාම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වැදගත්ම ලක්ෂණ 3 ධර්මාවබෝධය පිණිස අපි තුළ අවශ්‍යයි. ආතාපි කියන කෙලෙස් තවන වීරිය, සම්පජාන හොඳ නුවණක් අපිට අවශ්‍යයි. ඒ නුවණින් තමයි අපි බෙද බෙදා ඒක යථා ස්වභාවය මෙනෙහි කර කර බලන්නේ නුවණ. සතිමා කියන්නේ ඒ කොටස් තුළ හිත පිහිටවාගත්ත සතර සතිපට්ඨානෙ හිත පිහිටවාගෙන හිත රැකගන්න මනා සිහියක් අවශ්‍යයි. ආතාපි සම්පජානෝ සතිමා වීරිය නුවණ සිහිය. ඔන්න ඔය කරුණු 3න් තමයි අපි මේ ධර්මාවබෝධය පිණිස මේ සතර සතිපට්ඨාන භාවනා අපි වඩාගෙන පුරුදු කරගෙන යන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. ඔබට මතක ඇති මීට පෙර සතිපට්ඨාන දේශනාව ආරම්භ කරද්දි මම ඔබට උපමාවක් කියලා දුන්නා. පුංචි කැටකිරිල්ලියක් ගිජු ලිහේනයකට හසුවෙච්ච උපමාව. ඒ උපමාවේ බුදුහාමුදුරුවෝ මේ උපමාව කියලා විස්තර කරා මහණෙනි, ඒ කැටකිරිලි ගිජු ලිහිණියට ගොදුරුනේ තමන්ට පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන රැකුන් නැති නිසා. ඔහේ හිතුවක්කාර විදිහට පියාඹගෙන යන්න ගිහිල්ලා ගිජු ලිහිණියකට ගොදුරක් වුණා. නමුත් තමන්ගේ පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමන් රැඳිච්ච නිසා තමන් ආරක්ෂා වුණා. ඊට පසුව ඒ උපමාව බුදුහාමුදුරුවෝ පෙන්නලා විස්තර කරා මහණෙනි, නුඹලාට මගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තථාගතයන් වහන්සේ නැමැති බුදුරජාණන් වහන්සේ සම්බුදු පියාණන් වහන්සේගෙන් අපට ලැබෙන උරුමයක් තියෙනවා. දායාදයක් තියෙන බුදුහාමුදුරුවන්ගෙන් අපිට ලැබිච්ච දායාදේ ඒ තමයි කිව්ව සතර සතිපට්ඨාන. මහණෙනි, නුඹලා සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවාගෙන වාසය කරනවා නම් නුඹලා ආරක්ෂා වෙනවා, නුඹලා රැකෙනවා. මාරයාට නුඹලා ගොදුරක් වෙන්නේ නැහැ කිය. අර ගිජු ලිහිණියට අහුණා වගේ කැටකිරිල්ලේ මාරයාගේ ගොදුරක් නොවි ආරක්ෂා වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගෙන් අපිට ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. අන්නේ නිසා ඔබේ ජීවිතය තුළ මේ භාවන දැන් ඔබට හිතෙන්න පුළුවන් මට මේ පිළිකුල් භාවනාව නම් මට ටිකක් අමාරුයි වගේ. පිළිකුල් භාවනාවම කරන්න ඕන කියලා එකක් නෑ, මතක තියාගන්න. ඔබට ඔබ කැමති, ඔබ හිත පිහිටන, ඔබේ හිත හොඳට වැඩෙන මේ කායානුපස්සනාව, ඒකයි බුදුහාමුදුරුවෝ එක භාවනාවක් විතරක් පෙන්නලා දුන්නේ නැත්තේ. ඒ පුද්ගලයන්ගේ චරිතානුව, ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් අනුව, ඔවුන් සසර පුරුදු කරලා තියෙන භාවනා ක්‍රම අනුව සමහර වෙලාවට ඔබට ආනාපාන සතිය කෙනෙකුට හොඳට වැඩෙන. කෙනෙක් ඉන්න ආනාපාන සතිය වඩන්නම බෑ. කොච්චර උත්සාහ ගත්තත් හුස්ම රැල්ලේ හිත පිහිටවන්න බෑ. හැබැයි යාට හොඳට පිළිකුල් භාවනාව වැඩෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා යාට ධාතු මනසිකාර භාවනාව හොඳට වැඩෙනවා. කෙනෙක් ඉන්නවා ඒක භාවනාවක්වත් හොඳට වැඩෙන්නේ. එයාට අට්ටික සංඥාව හොඳට වැඩෙනවා, මෛත්‍රී භාවනාව වැඩෙනවා. තව කෙනෙක් ඉන්නවා සමත භාවනා ක්‍රම හරි අමාරුයි, හිත විසිරෙනවා. හැබැයි විදර්ශනාවේ හිත පිහිටනවා. එතකොට ඒ වගේ ඒ පුද්ගලයන් තම තමන්ගේ චරිත, තමන්ගේ හිත පිහිටන භාවනා, ඒවා අපි භාවනා කරලමයි හොයාගන්න තියෙන්නේ. ඔයාට මෙන්න මේකයි හරියන්නේ.
ඔයාට මෙන්න මේකමයි හරියන්න කියලා අපිට කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලන නුවණ නෑ. ඒක තිබිච්ච කෙනෙක් හිටියා. එක්කෙනයි බුද්ධ ශාසනයකට ඒ නුවණ තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒකට අපි කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවණ, ඉන්ද්‍රිය ධර්මයන් හඳුනා ගැනීමේ නුවණ. බුදුරජාණන් වහන්සේට කෙනෙක් දකින්නකොටම බුදුහාඳුරුවෝ දන්නවා මෙයා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද, විපටිතඤ්ඤ කෙනෙක්ද, නෙය්‍ය පුද්ගලයෙක්ද, මෙයා පදපරම පුද්ගලයෙක්ද, මෙයා සසරේ කොයි තරම් කාලයක් භාවනා කරලා තියෙනවද, මේ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩලා තියෙන කොයි ආකාරයටද, මේ කෙනාට මොන විදිහටද භාවනාවක් දෙන්න ඕනේ. සමහර අයට බුදුහාඳුරුවෝ බණ කිව්වේ නැහැ. සමහර අයට ධර්මයේ වැටහෙන විදිහේ පුංචි උපක්‍රමයක් යෙදුවා. චුල්ලපන්තක හාමුදුරන්ට දුන්නේ රෙදි කඩක්. රෙදි කඩ පරිමදිනකොට රෙදි කඩ අපිරිසිදු වෙලා යන්නේ යම්සේද තමන්ගේ කය අනුව ගලපලා බලන්න කියනවා. රජෝහරණන් කියලා රෙදි කඩක් පිරිමදිනකොට ඒ රෙදි කඩ අපිරිසිදු වෙලා යන ආකාරයේ තමන්ගේ කය අනුව විමසලා ධර්මාවබෝධය ලැබුවා. තවත් සමහර අයට බුදුහාමුදුරුවෝ නෙළුම් මලක් මවලා දුන්නා. එක්කෝ ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ලා මලක් දිහා බලාගෙන ඉන්න සැලැස්සුවා. ඒ මල පරවෙලා යනකොට ඒ තුලින් කයේ යථා ස්වභාවය වටහා ගත්තා. සංසාරේ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච හැටි. කේමාව බහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ එක බිසවා බුදුහාමුදුරුවෝ රූපයට ගරහ කරනවා කියලා බුදුන් දකින්නවත් කැමති වුණේ නැහැ. අවසානයේ බිම්බිසාර රජුරුවෝ මාලිගාවේ විරිදු ශිල්පීන් ලවා ගීතවලට බොහොම ලස්සනට විරිඳුවට ගායනා කෙරෙව්වා. වේළුවනාරාමේ සුන්දරත්වය ලස්සන හිත ඇදිලා යන්න. කේමාව හිතුවා මං එහෙනම් ඔය කියන ලස්සන තැන බලන්න යනවා. හැබැයි මං බුදුහාමුදුරන්ව නම් හම්බෙන්නේ නැහැ. මං යන්නේ උයන බලන්න විතරයි කියලා ගියා. ඔය ගිය අතරේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. බුදුහාමුදුරුවෝ කේමාවට පමණක් පෙනෙන්න ලස්සන කාන්තා රූපයක් 이르දියෙන් මැව්වා. බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. ඒ කාන්තාරුව කේමාව බලාගෙන හිටිය මගේ රූපයට වඩා ගොඩක් ලස්සනයි බුදුහාඳුරුවෝ ළඟ ඉන්නවනේ. එහෙනම් මේ රූපයට ගරහා කරනවා කියලා කිව්වේ බොරුවක් වෙන්නේ නැති. ඒ රූපෙ දිහා බලාගෙන ඉන්නකොට අර ලස්සන කාන්තා රූපය එහෙමම වයසට යනවා. කුදු ගැහෙනවා. කෙස් ටික පැහෙනවා. හම රැලි වැටෙනවා. එහෙම ඇදගෙන වැටිලා එතනම මැරිලා කුණු වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ මේ ක්‍රියාවලිය ඉක්මනින් පේන විදිහට කේමාව ඉදිරියේ 이르දියෙන් මවලා පෙන්වනවා. ඒ තමයි කේමාවට ධර්මාවබෝධය කරා යන මඟ පෙන්වපු හැටි. අර රූප මදේ මත් වෙලා හිටපු කේමාව ඒ රූප මදේ අතහැරියා. පැවිදි වුණා. රහත් වුණා. ඒ නිසා අපිට පේනවා සමහර අයට ජීවිතේ ධර්මාවබෝධය පිණිස ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථා ස්වභාවය ඒක අපිට අද අපිට කියන්න බෑ. බුදුහාඳුරුවෝ හිටියනම් බලපු ගමන් ඒ කෙනාට ගැළපෙනම කමටහන ගැළපෙනම භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඔබ බණ අහලා ධර්මයේ තුලින් විමසලා ඔබම වීරියෙන් ඔබ භාවනා කරලම ඔබට ගැළපෙන භාවනාව ඔබ සොයාගත යුතුයි. ඒ නිසා මතක තියාගන්න අපි සමත විදර්ශනා මේ භාවනාවන් පුරුදු කරගන්නට ඕනේ. බහුල වශයෙන් වඩන්නට ඕනේ. අන්න එතකොටයි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාවන් පෙළම සතර සතිපට්ඨාන ගැන දේශනා කරන මේ ධර්මානුශාසනා පෙළ ඔබ හැම දිනාටම ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහවත් ඔබ වෙනුවෙන් ලක්කන සිතෙනවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව අද එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද
ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහෝ පින් කටයුතු සිදු කරනවා, ආගමික ශාසනික මෙහෙවරයන් සිදු කරනවා, ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරනවා. ඒ සියල්ලක්ම තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි අපි පින් සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අද දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ මාකන්දන මඩපාත අංක 59 එක නිවසේ පදිංචි සුදන්ත කාර්යවසම් ඇතුමන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතුමන්ගේ අරමුණ වූයේ මිට වසර 8කට පෙර එනම් 2012 වර්ෂයේ ජුනි මාස 7 වන දින පරලෝ සැපත් වන්නට යෙදුන ආර්යසේන කාර්යවසම් සිපියානන්ට පින්පෙත් අනුමෝදන් කිරීම. ඒ වගේම පරලෝ සැපත් ඇඩ්මන් සිඤ්ඤෝසී යාටත් කරලයින් නෝනාහා මිගේරා හාමි මදනායක ආච්චිලාටත් මයිකල් හේවගේ සහ විල්සන් පෙරේරා මාමලාටත් ආර්යවතී කාර්යවසම් සහ විට්ලින් වනිකසූරිය නන්දලාටත් චන්ද්‍රසේන කාර්යවසම් බාපාටත් නිවන සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්ම පින් කුසල් අනුමෝදන් කිරීම. වගේම සුජීවත්ව සිටින මාලනී කරුණාරත්න මෑණියන්ට සහ ධර්මසේන කාර්යවසම් බාපාට වයලට් කාර්යවසම් දයා කාර්යවසම් සහ කුසුමා යන නැන්දලාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සහෝදර සහෝදරියන් වන මිගාර වායාමි ඇතුළු සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සුදන්ත කාර්යවසම් ඇතුමන්ගේ අරමුණක් වී තිබෙනවා. එනිසා මිට වසර 8කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුන ආර්යසේන කාර්යවසම් සිපියානන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉවගේම මියගේ සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන්ව ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කරගන්නට මේ මහා කුසලයේ අනුමෝදන් වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඉවගේම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේම වේවා. අපල උපද්‍රවයන් ප්‍රහීන වේවා. සියලු කටයුතු සාර්ථක වේවායි සාදුනාදයක් පවත්වා අපි ප්‍රාර්ථනා කරමු. සදහැවතුනේ, ඔබටත් හැකියාව තිබෙනවා ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මදේශනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්න. ඒ වෙනුවෙන් 07141 179 668 දුරකථන අංකයට කතා කොට ඔබට හැකියාව තිබෙනවා දායකත්වයේ වෙනුවෙන් පහසුකම් සලසා ගන්න. මේ පිළිබඳවත් සඳහන් කරමින් සමුගන්නවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ලක්කඳ ගුවන් විදුලිය ඔස්සේ දිනපතා විකාශය කරනු ලබන සිත නිවෙන බුදුබණ සුමధుර ධර්මදේශනා සඳහා දැන් සදහැවත් ඔබටත් දායකත්වය ලබා ගත හැකියි. මියගිය ඔබේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින අයට ආශිර්වාද කිරීමටත් හෝ ඔබේ ඕනෑම යහපත් අරමුණක් පෙරදරි කර ගනිමින් මෙම ධර්මදේශනා සඳහා දායකත්වය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. කතා කරන්න 07114 179 668 0770 221 469. සබ්බ දානං ධම්ම දානං චිනාතේ.